නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයේ සමාව අවසර ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, ධම්මසංගණී මාතිකා අධ්‍යයනය පාඩම් මාලාවේ 3 වෙනි පාඩම තමයි මේ විදිහට අපි අද ආරම්භ කරන්නේ. පළවෙනි පාඩම වෙන්නුනේ ධම්මසංගණී මාතිකා අධ්‍යයනය කිරීමේදී අප විසින් දැන සිටිය යුතු මූලික කරුණු මොනවද කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරන්න. දෙවැනි පාඩම වෙන්නුනේ තිකමාතිකා 22 අතරින් පළවෙනි ත්‍රිකය කුසල ත්‍රිකය පිළිබඳව සාකච්ඡා කරන්න. තුන්වෙනි පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවැනි ත්‍රිකය වෙච්ච වේදනා ත්‍රිකය. ත්‍රිකය කියනකොටම ඔබ දන්නවා මෙම මාතිකාවට පද 3ක් තිබිය යුතුයි. මොනවද මේ වේදනා ත්‍රිකේ පද 3? 1. සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා. 2. දුක්ඛාය වේදනාය සම්පයුත්තා ධම්මා. 3. අදුක්ඛම සුඛාය වේදනාය සම්පයුත්තා ධම්මා. මේ තමයි මේ මාතිකාවේ පද 3. මේ මාතිකා පදවල අභිධේයාර්ථ මොනවද කියලා විමසා බලන්න කලින් අපි මේ එක එක පදයක අර්ථය පළවෙනියට පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ. එතකොට තමයි අපිට මේ මාතිකා පදවලින් කියවෙන අභිධේයාර්ථ මොනවද කියලා පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි පළවෙනියට කතා කරනවා සුඛාය වේදනාය සම්පයුක්තා ධම්මා කියන පදය. ඒ පදය අරගත්තාම ඔබට පැහැදිලිව පේනවා මෙහි වචන 4ක් තියෙනවා. සුඛ, වේදනා, සම්පයුක්තා සහ ධම්මා කියලා. මේක ඇත්තටම ව්‍යාකරණානුකූලව ගත්තාම සුඛාය වේදනාය කියන පද දෙක තතියා විභක්තියෙන් තියෙන්නේ. ඒකයි ඒක වරණගිලා තියෙන්නේ සුඛ වේදනා කියන වචන දෙක. සුඛාය සහ වේදනාය කියලා වරණගිලයි යයන්ක් අකට එක්කහුව වෙලා තියෙන්නේ. ආකාරයක් එකතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ සම්පයුත්තා සහ ධම්මා කියන පද පඨමා විභක්තියේ තියෙන පද. මෙතනදී ධම්මා කියන පදේ අපි විශේෂයෙන් කතා කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. හි පද අර්ථය සෑම ධම්මා කියන පදයකටම පොදුවේ එන එකම අර්ථය. අපි ඒක වේදනා ත්‍රිකය ගැන කතා කරනකොට කුසල ධම්මා කියන තැන ධම්මා කියන පදය යටතේ සාකච්ඡා කළා. ඒත් අපිට කතා කරන්න ඉතිරි වෙනවා සුඛ, වේදනා සහ සම්පයුත්තා කියන වචන තුන පිළිබඳව. එතනින් පළවෙනියට අපි කතා කරමු සුඛ කියන සත්‍ය අර්ථය. ධම්මසංගණී අට කතාවේ කියවෙන විදිහට මේ සුඛ කියන શબ્දය විවිධ අර්ථවල යෙදෙනවා. හැමතැනම තියෙන එකම අර්ථයෙන් නෙමෙයි. සුඛ වේදනාව, සුඛ මූල, සුඛ ආරම්මන, සුඛ හේතු, සුඛ ප්‍රත්‍යස්ථාන, අභ්‍යාපජ්ජ ධර්ම, නිර්වාණය කියන මේකේ විවිධ අර්ථයන් මේ සුඛ කියන શબ્දයේ දෙනවා. හැබැයි මෙතනදී ඉදපනායන් සුඛ වේදනාය මේව දට්ටප්පෝ. මෙතනදී අන් කිසිදු අර්ථයක් නෙමේ සුඛ වේදනාව කියන අර්ථය තමයි ගත යුත්තේ කියලා අට කතාචාර්යින් වහන්සේ පැහැදිලිවම අපිට සඳහන් කරලා තියෙනවා. ඊළඟට ඒ වචනයත් එක්කම කියවෙනවා සුඛ වේදනාව කියලා. මෙතනත් එනවා වේදනාව කියන පදය පෙළහිම සඳහන් වෙනවා සුඛාය වේදනාය කියනකොට. ඊළඟට අපි අවධානය යොමු කරන්නට ඕනේ මොකක් වේදනාව කියන්නේ කියන එකට.
වේදනාව කියපු ගමන් බොහෝ දෙනෙක් දන්නවා වේදනාව කියන්නේ චෛතසික ධර්මයක්. ඒක සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්මයක් කියන එක අභිධර්මයේ පිළිබඳව තරමක අවබෝධයක් හෝ තිබෙන කෙනෙක් දන්න කාරණයක්. මේ පිළිබඳව පෙළාටුවාවන්හි කොහොමද සඳහන් වෙන්නේ කියලා දීර්ඝ විස්තරයක් නෙමෙයි මෙතෙන්ට අවශ්‍ය කරන යම් විස්තරයක් අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. වේදනා සත්‍ය අර්ථය ගැන කතා කරනකොට ධම්මසංගණී අට කතාවේ මේ ගැන සඳහන් කරනවා වේදනා සද්දෝ විදිතා වේදනා උප්පජ්ජන්ති इत्यादिषु වේදේ තස්මින් යේව වත්ති. වේදනා සද්දය විදිතා වේදනා උප්පජ්ජන්ති ආදී තැන්වල වේදනාවෙහිම පවති. කියන්නේ වේදනාර්ථෙහිම යෙදෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ වේදනාව කියලා කියන්නේ කුමක්ද? දවසක් මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහනවා. ඒ බව සඳහන් වෙනවා මහා වේදල්හ සූත්‍රයේ. මජ්ක්‍ධිම නිකායේන තා වටින සූත්‍රයක්. මේ සූත්‍ර දේශනාවේදී වේදනාව කියන්නේ කුමක්ද කියලා අහන මහා කොට්ටිත මහරහතන් වහන්සේ වේදනාති ආවසෝ උච්චති කිත්තාවතානුකෝ ආවසෝ වේදනාති උච්චති කියලා ප්‍රශ්නය යොමු කරනවා. එවත්නි වේදනාව කියලා කියනවා. එවත්නි කොපමණකින්ද වේදනාවයි කියන්නේ කියලා ප්‍රශ්නය යොමු කරනවා. ඊට පිළිතුරු වශයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා වේදේති කෝ ආවසෝ. එවත්නි විඳින්නේ කියන අර්ථයක් තියෙනවා නම් අන්න එහෙයින් තස්මා එහෙයින් වේදනාති උච්චති වේදනාවයි කියනවා. කිංච වේදති කුමක්ද විඳින්නේ? සුඛම්පි වේදති සුඛයද විඳිනවා. දුක්ඛම්පි වේදේති දුක්ඛයද විඳිනවා. අදුක්ඛම සුඛම්පි වේදේති අදුක්ඛම සුඛයද විඳිනවා. වේදේති කෝ ආවසෝ විඳින්නේ යන අර්ථයෙන් නෙවෙයි වේදනාති උච්චති වේදනාවයි කියනවා. එතකොට විඳින්නේ කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. කුමක්ද විඳින්නේ? සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා කරුණු තුනක් තමයි විඳින්නේ. මොනවද මේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන්නේ? විඳින්නේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ නම් එකී සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ යනු කවරේද? ඒකට පිළිතුරක් සපයනවා මජ්ක්‍ධිම නිකායේ ටීකාචාර්යින් වහන්සේ. ආරම්මනන්ති ඉත්තං අනිත්තං මජ්ජත්තං ච ආරම්මනං යතක්කමං සුඛං දුක්ඛං අදුක්ඛම සුඛන්ති කතිතං. ටීකාචාර්යින් වහන්සේ පෙන්වලා දෙනවා මෙතන මේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා දක්වලා තියෙන්නේ අරමුණේ තියෙන ඉෂ්ට අනිෂ්ට මධ්‍යස්ථ කියන ස්වභාවයන් කියලා. එතකොට අරමුණක් අරගත්තාම මේ අරමුණේ තියෙන මේ සුඛ දුක්ඛ අදුක්ඛම කියන ආරම්මන ස්වභාවයන් විඳීමේ ක්‍රියාව තමයි වේදනාව කියලා කියන්නේ. පුද්ගලයෙක් හෝ ද්‍රව්‍යයක් වස්තුවක් නොවේ. ඒ විඳීමේ ක්‍රියාව සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන ආරම්මන ස්වභාවය. ඒකට ආරම්මන රසය කියලාත් කියනවා. ඒ ආරම්මන රසය විඳීම නම් වූ ක්‍රියාව තමයි මෙතනදී වේදනාව කියලා සඳහන් වෙන්නේ. අරමුණක මේ කියන ඉෂ්ඨානිෂ්ඨ මධ්‍යස්ථ කියන ස්වභාවය ආරම්මන රසය අපි
දීර්ඝව මෙතනදී කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. උතේ ගැඹුරින් කතා කළ යුතු මාතෘකාවක්. බොහෝ දෙනා විවිධ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන මාතෘකාවක්. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් සඳහන් වෙන ස්ථානයක් ඔබට අපි පැවසුවොත් සම්මෝහ විනෝදනී විභංග අට කතාවේ කන්ද විභංගේ සුත්තන්ත වාචනී වර්ණනාවේ මේ ආරම්භණයන්ගේ ස්ථානිෂ්ඨ භාවය පිළිබඳව පැහැදිලි කිරීමක් අට කතාචාර්යින් වහන්සේ කරලා තියෙනවා. ඊට අමතරව අභිධර්මාර්ථ සංග්‍රහය අභිධර්මාර්ථ සංග්‍රහයටත් වඩා අභිධර්මාර්ථ විභාවිනිය ඊට පස්සේ අභිධම්මාව තාර ටීකාව කියන අභිධර්මාර්ථ විකාසිනිය වගේ ග්‍රන්ථවලත් මේ පිළිබඳව කරුණු සඳහන් වෙනවා. අරමුණක් අරගත්තාම අරමුණක ඉෂ්ට කියලා කියන්නේ කැමති වෙන ස්වභාවයක්. පුද්ගලයෙකුට රුචියක් මනාපයක් ඇති කරන හිත ඇද ගන්න ගතියක්. අරමුණක අනිෂ්ට කියලා කියන්නේ හිත ඇද නොගන්න ප්‍රතික්ෂේප කරන පිළිකුල් කරන ගැටෙන ස්වභාවයක්. මධ්‍යස්ථ කියලා කියන්නේ එහෙම නැති ඉෂ්ටත් නොවිච්ච අනිෂ්ටත් නොවිච්ච ඉෂ්ඨානිෂ්ඨ වශයෙන් දක්වන්නට බැරි මැදහත් ස්වභාවයක් කියලා මෙහෙම ස්වභාවයන් තුනක් තියෙනවා. සෑම අරමුණකම ඒකාන්තයෙන් මේ තියෙනවා. සමහර කෙනෙක් මේක අපි මානසිකවම නිර්මාණය කරගන්නා වූ දෙයක්මය කියන සංඛ්‍යාවෙන් සමහර දාට සලකන්න පුළුවන්. ඒත් අට කතාචාර්යින් වහන්සේ පැහැදිලි කරනවා මහාලි සූත්‍රය පදනම් කරගෙන මහාලි සූත්‍රය කියලා කියන්නේ සංයුත්ත නිකායේ එන සූත්‍ර දේශනාවක්. සංයුත්ත නිකාය 3 113 වෙනි 119 වෙනි පිටුවේ සඳහන් වෙන්නේ මහාලි සූත්‍රය. මේ මහාලි සූත්‍රයේ පාඨය පදනම් කරගෙන එහි එනවා රූපං චිදම් මහාලි ඒකාන්ත දුක්ඛං අභවිස්ස දුක්ඛානුපතිතං දුක්ඛා වත්තං දුක්ඛා වක්ඛන්තං අනවක්ඛන්තං සුකේන නයිතං සත්තා රූපස්මින් සාරච්චියුං යස්මාචකෝ මහාලි රූපං සුඛං සුඛානුපතිතං සුඛාවක්ඛන්තං අනවක්ඛන්තං දුක්ඛේන තස්මා සත්තා රූපස්මින් සාරජ්‍යති සාරාගා සංයුච්ඡanti සංයෝගෝ සංකිලිස්සanti කියලා පාඩයක් තිබෙනවා. ඒකේ අර්ථය තමයි මහාලි රූපය දේකාන්තයෙන් දුක් වූවක් දුකෙහි පතිත වූවක් දුකෙහි වැදගත්ක් සුවේහි නොවැදගත්ක් වී නම් සත්‍ය රූපේහි නොවැළෙන්නාහුය. කියන්නේ රූපය ඒකාන්තයෙන් දුකක් නම් සත්වයන්ට එහි ආස්වාදයක් ඇති වෙන්නේ නැහැ. ඇලීමක් ආස්වාදයක් නැත්නම් එහි ඇලෙන්නේ නැහැ. මහලි යම් හේකින් රූපය සුඛද සුඛානුපතිතද සුඛාවතීර්ණද කියන්නේ සුඛෙහි පවතිනවද දුක්ඛාවතීර්ණ නොවේද දුකෙහි ඇතුළත් නොවේද එහෙයින් සත්වයෝ රූපෙහි ඇලෙති. ඇලීමෙන් සංයෝජනයන්හි බැඳෙති. බැඳීමෙන් කෙලෙසිති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ මහාලි සූත්‍ර පාඨය අරගෙන අට කතාචාර්යින් වහන්සේ දක්වනවා ධම්මසංගණී අට කතාවේදී අරමුණු වල ඒකාන්තයෙන් ඉෂ්ඨානිෂ්ඨ බවක් මධ්‍යස්ථ බවක් තිබෙනවා. ඒ අනුව සත්‍යයේ අරමුණ ග්‍රහණය කරගෙන ඇති කර ගන්නා වූ සිත්වලද යම් යම් වෙනස්කම් ඇති වෙනවා. හැබැයි මේ ඉෂ්ඨානිෂ්ඨ බව බලනකොට කි කරුණක් පේනවා. ඒ තමයි ස්වභාව ඉෂ්ඨ සහ පරිකල්ප ඉෂ්ඨ වශයෙන් ඉෂ්ඨ
ඉෂ්ට භාවයේ තියෙනවා දෙපැත්තක්. එක අනිෂ්ට කියන කොටත් ඒ වගේම ලැබෙනවා. ඒ කියන්නේ ඉෂ්ටානිෂ්ට බව බලනකොට ඒකේ පරිකල්ප සහ ස්වභාව වශයෙන් ප්‍රභේද දෙකක් තියෙනවා. ස්වභාව කියලා කියන්නේ දැන් අපි දන්නවා උදාහරණයකට සුඛ සහගත කාය විඥානය සහ දුක්ඛ සහගත කාය විඥානය ඇති වෙනවා. මේක විපාක සිත් දෙකක් මේ දෙක. එතකොට සුඛ වේදනාව ප්‍රත්‍ය කොටගෙන තමයි ඒ ආරම්භණය කොටගෙන තමයි කායික සුඛ වේදනාව ප්‍රත්‍ය කොටගෙන තමයි සුඛ සහගත කාය විඥානය උපදින්නේ. මේක කවුරුවත් කරන්න ඕන දෙයක් නෙමෙයි. මේක ප්‍රත්‍ය උත්පන්න වශයෙන් ඇති වෙන අන්තර් සම්බන්ධතාවයෙන් ඒක ඒකාන්තයෙන් මේ විදිහට උපදිනවා. කර්ම විපාකයන් පහල කරන්න කවුරුවත් අතපවන්නට ඕනේ නැහැ. කර්ම විශේෂ කම්ම නියාමය. ඒ නියාමයට අනුව ඒක පහල වෙන්නේ. එතකොට යම්කිසි ධර්මයක ඒ කියන සුඛ ස්වභාවයක් ස්වභාවිකවම පවතිනවා. ඊට පස්සේ අදුක්කම මේ දුක්ඛ වේදන දුක්ඛ සහගත කාය විඥානය ඇති වෙනකොට ඒ දුක්ඛ සහගත කාය විඥානය ඇති වෙන්නට ඒ විපාක සිතට ප්‍රත්‍ය වෙන දුක්ඛ වේදනාවක් මේ අනිෂ්ට බවක් ස්පර්ශාරම්මනේ පවතිනවා. එතකොට මේ කියන ස්වභාවය මේ විපාක සිත්වල බෙදීම කවුරුවත් කරනව නෙමෙයි. ඒක ස්වභාවයෙන්ම කම්ම නියාමයට අනුව සිද්ධ වෙන දෙයක්. මේ කවුරුවත් අතපොවන්නේ නැතිව මේ සුඛ දුක්ඛ වේදනාවන්ට පදනම් වෙන්න මේ අරමුණු වල පවතින ඉෂ්ඨානිෂ්ඨ ස්වභාවය ස්වභාව ඉෂ්ඨ හා ස්වභාව අනිෂ්ඨ වශයෙන් සම්මෝහ විනෝදිනී අට කතාවේ පැහැදිලි කරනවා එක්තරා ස්ථවිරවාදයක් හැටියට ආචාර්යවාදයක් හැටියට. ඒ තමයි පිළිගත හැකි කාරණේ හැටියට අට කතාචාර්ය මහන්සිය පෙන්නලා දෙන්නේ. හැබැයි පරිකල්ප ඉෂ්ටත් මේ අතර තියෙනවා. පරිකල්ප ඉෂ්ට කියන්නේ දැන් ඌරාට අසුචි ප්‍රියයි. ස්වභාවයෙන් ප්‍රිය නැහැ. නමුත් ඔහුට අසුචි දුටුවට පස්සේ නැත්තම් අසුචි අනුභව කරද්දී එම සත්වයාට ඔහුගේ පරිකල්පනය අනුව ඔහුගේ චිත්තසංතානයේ ක්‍රියාත්මක වෙන ස්වභාවය අනුව විපරීත වශයෙන්ගෙන ඔහු ජවන අවස්ථාවේදී මේ අරමුණ ප්‍රියයි ගන්නවා ඉෂ්ටයි කියලා ගන්නවා. හැබැයි ඔහුට ඔහුගේ විපාක සිත් ඇති වෙනකොට ඒ කියන්නේ සම්පටිච්ඡන සම්තීරණාදී සිත් ඇති වෙනකොට තදාරම්මන සිත් ඇති වෙනකොට කිසිසේත්ම මේ අරමුණ කුසල විපාක සිත් උපදින්නට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. අකුසල විපාකම තමයි උපදවන්නේ. මේ අකුසල විපාකයන්ටම ප්‍රත්‍ය වෙන ස්වභාවයේ හිතෙන ස්වභාව අනිෂ්ට බව පසුව විපරීතව දැකලා එය ප්‍රියයි කියාගත්ත ජවන අවස්ථාවේදී ඔහුගේ ඇති වෙන අරමුණ ඉෂ්ටයි කියා ගන්න කතිය පරිකල්ප ඉෂ්ට. මේ විදිහට ස්වභාව ඉෂ්ට සහ පරිකල්ප ඉෂ්ට වශයෙන් ආරම්භණයේ බෙදීමක් තියෙනවා. මෙතන කතා කරන්නේ මේ දෙකම මෙතනදී කියවෙනවා කියලා අපි සලකන්නට ඕනේ. ඒ අනුව අටකථාචාර්යින් වහන්සේ මේ කරුණු දෙකම ගෙන මේ මහාලි සූත්‍ර පාඨය අනුව මේ සත්වයන්ට සිත් පහළ වෙනකොට ඒ සිත් හා සම්පයුක්තව මේ අරමුණේ රස විඳින්නා වූ ක්‍රියාව විවිධ
මට්ටම් වලට පමුණුවනට විවිධ වෙනස්කම් වලට භාජනය කරන්නට ප්‍රත්‍ය වෙන එවැනි ස්වභාවයක් ඉෂ්ඨානිෂ්ඨ ස්වභාවයක් මේ අරමුණු වල ඒකාන්තයෙන් තිබෙන බව දක්වලා තියෙනවා. මෙතනදී යනෝ මේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා කියන්නේ අරමුණුමයි. ඒ ස්වභාවයන්ගෙන් යුක්ත අරමුණුමයි සඳහන් කරන්නේ කියලා මජ්ක්‍ධිම නිකාය අට කතාවේ දක්වනවා. එම අරමුණේ ඉෂ්ඨානිෂ්ඨාදී බව. ඒ අනුව අරමුණෙහි ඉෂ්ඨානිෂ්ඨ බව විඳින්නේ වේදනාව නම් වෙනවා. සියලු වේදනා ආරම්මන රසය විදි අනුභව කරයි යන අර්ථයෙන් වේදනා නම් වන බව ධම්මසංගණී අට කතාවේම දක්වලා තිබෙනවා. එතකොට එම වේදනාව ගත්තහම වේදනාවේ ලක්ෂණය තමයි මේ කියපු විදිහට ආරම්මන රසයේ විඳීම කියන එක තමයි ලක්ෂණය, වේදිත ලක්ෂණය. ඊට පස්සේ ආරම්මන රසය අනුභව කිරීම, ආරම්මන රසය විඳ ගැනීම තමයි කෘත්‍ය. නාම රූප පරිච්ඡේද සඳහන් වෙනවා. වේදනාලම්බන රසා සා වේදිත ලක්ඛනා ගෝචරානුභව රසං අනුබුද්ධීති ගයිහති කියලා ගාථාවකින් අරමුණේ රසය විඳීම වේදනාව, එය අරමුණ රසය විඳීම නම් වූ ලක්ෂණයෙන් යුක්තයි. ඒ වේදනාවේ කෘත්‍ය තමයි අරමුණේ රසය ඒ ආකාරයෙන් විඳ ගැනීම. වැටෙන්නේ ආරම්මන රසය වින්දාය කියන හැටියටයි කියලා නාම රූප පරිච්ඡේදෙහි දක්වලා තියෙනවා. එතකොට මේ ආරම්මන රසය අනුභව කිරීම කියලා අදහස් කරන්නේ අර කියපු අරමුණේ තියෙන ඉෂ්ට හෝ අනිෂ්ට හෝ සමහරවිට ඉෂ්ට අනිෂ්ට භාවයක් නැති මධ්‍යස්ථ ස්වභාවය. දැන් අපිට ප්‍රිය පුද්ගලයෙක් මුණ ගැහුනොත් අපිට බොහොම ලස්සන ප්‍රියමනාප පුද්ගලයෙක් මුණ ගැසුනොත් ඒ අරමුණ ඉෂ්ටයි. අප්‍රිය අමනාප පුද්ගලයෙක් අනිෂ්ටයි. නමුත් අපිට මේ ඉෂ්ටද නොවු අනිෂ්ටද නොවු පුද්ගලයන් ලෝකෙ මුණ ගැහෙනවා. ඒ වගේ ඉෂ්ටත් නොවෙන්නා වූ අනිෂ්ටත් නොවෙන්නා වූ අරමුණු ලෝකෙ තියෙනවා. ඒවට කියනවා මධ්‍යස්ථ අරමුණු කියලා. එතකොට මෙන්න මේ අරමුණේ ඉෂ්ඨානිෂ්ඨ මධ්‍යස්ථ කියන ස්වභාවයන් විඳීම කියන එක එහෙම නැත්නම් මේ ආරම්මන රසය විඳීම වේදනාව විතරක් නෙමෙයි කරන්නේ. සිතත් අනිකුත් චෛතසික ධර්මයනුත් කරනවා. නමුත් ඒ ධර්මයන්ට වෙන් වූ වෙනම කෘත්‍ය තියෙනවා. සිතට විජානන කෘත්‍ය තියෙනවා. සංඥාවට සංජානන කෘත්‍ය තියෙනවා. මේ විදිහට ඒ චිත්ත චෛතසිකයන්ට වෙන් වූ කෘත්‍ය තියෙනවා. ඒක නිසා ඒවා මේ ආරම්මන රසය අනුභව කරන්නේ ඊටාම ස්වල්පයයි, නාම මාත්‍රයෙන් පමණයි, ඊටාම ස්වල්පයයි. ඒක එම චිත්ත චෛතසිකයන්ගේ ස්වභාවයක් හැටියට, කෘත්‍යයක් හැටියට දක්වන්න තරම් ප්‍රමාණවත් කොටසක් නෙමෙයි. නමුත් වේදනාව ගත්තහම අනිකුත් චිත්ත චෛතසික ධර්මයන්ට වැඩිය ඒ කටයුත්ත කරනවා. ඒක තමයි එහි ප්‍රධාන කර්තව්‍යය. ඒක නිසා වේදනා චෛතසිකය පමණක් මේ වේදිත ලක්ෂණයෙන් යුක්ත හැටියට ආරම්භ රසය අනුභව කිරීමේ කෘත්‍ය සිදු කරන ධර්මයේ හැටියට වේදනා චෛතසිකය ලෙස ධර්මයේ සඳහන් වෙනවා. ඒ උපමා කරනවා හරියට රාජකීය අරක් කැමියත් රජතුමත් අතර තියෙන වෙනස වගේ. රාජකීය අරක් කැමිය නැත්නම් රජුරුවන්ගේ කෝකියා
රාජභෝජන සකස් කරනවා. ඔහු රාජභෝජන සකස් කරලා ඒවාගේ තත්ත්වය පරීක්ෂා කරනවා. හැබැයි බොහොම ස්වල්පයක් දිවාග කාලා ඔහු එහි රසය පරීක්ෂා කරනවා. ඔහු එය අනුභව කරනවා නෙමෙයි, ඔහුට අවශ්‍යයි එහි රසය පරීක්ෂා කර බලන්න. නමුත් රජ්ජුරුවන්ට මේ භෝජනය පිළිගැන්වුවට පස්සේ ඒ ආහාරයේ ස්වාමියා රජතුමා නිසා හිතූ පරිදි රිසිසේ ඒ ආහාරය ඔහු අනුභව කරනවා. වේදනාව හරියට රජතුමා වගේ. රිසිසේ ඔහු ආරම්මන රසය අනුභව කරනවා. ඉන්ද්‍රිය ධර්මයක්. අරමුණු රසයේ විඳීමේ ඊශ්වරත්වය තරන්නේ ඔහුයි. ඒ නිසා වේදනාවේ රිසිසේ විඳිනවා. අනිකුත් චෛතසිකයන් අරක් කැමියා වගේ. එය අරමුණු රසයන් ගොදුරු කරගත්තාට ආරම්මන රසයන් විඳීමේ ස්වාමිත්වය වුන්ට නැහැ. ඉන්ද්‍රියත්වය වුන්ට නැහැ. ඒක නිසා අරමුණු රස විඳීමේ ඊශ්වරත්වය තියෙන්නේ මේ කියන රජතුමා වගේ වේදනාවටයි. ඒක නිසා වේදනා චෛතසිකයේ වෙනමම චෛතසිකයක් හැටියට දක්වලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, වේදනාව කියන එක සත්වයාට මොනතරම් බලපෑමක් කරනවද කියනකොට නම් වෙනම ස්කන්ධයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධ පහෙන් එකක් හැටියට මේ වේදනා ස්කන්ධය දක්වලා තියෙනවා. එතකොට ඒ පිළිබඳව උදාහරණය දැක්වෙනවා මේ ධම්මසංගණී අට කතාවෙම. ඒ පාඩය තමයි අපි සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරන්න ඕනේ මෙන්න මේ සම්පයුත්තා කියන පදේ අර්ථය. සම්පයුත්තා කියන පදේ අර්ථය නම් අපිට ටිකක් දීර්ඝව කතා කරන්නට වෙනවා. විවිධ අවස්ථාවලදී ඔබට ප්‍රයෝජනවත් වෙනවා. සම්පයුත්තා කියන පදේ අර්ථය කවරේද කියන එක. ඒක නිසා අපි ඒ පිළිබඳව ඊළඟ වීඩියෝවේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. වෙනම මේ පාඩමේ තවත් ඉදිරි කොටසක් හැටියට. තෙරුවන් සරණයි.